අපි තවත් අලුත් දවසක දෙවියන් වහන්සේගේ වචනේ දෙස අපි අවධානය යොමු කරන්නට යනවා. අපි ඊට පෙර සියලු දෙනා අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේට. කරුණාවන්ත ආදරණීය දෙවි පියාණනි, අපි ඔබට ස්තුති කරනවා අපට ලැබී තිබෙන මේ අවස්ථාව නිසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේ දෙසත් ඔබගේ වචනේ දෙසත් අපි බලනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනේ අපේ ජීවිතවලට මඟ පෙන්වුව මැනව. අපට කතා කළ මැනව. ස්වාමිනී, තවදුරටත් ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය පවත්වාගෙන ඔබ වහන්සේ සමග ඉදිරියට යන්න අපට ඔබ වහන්සේ මඟ පෙන්වුව මැනව. ඒ සම්බන්ධතාවය තවදුරටත් ගැඹුරු කරගනිමින් ස්වාමිනී, ඔබ වහන්සේගෙන් පිළිතුරු ලබන ඔබ වහන්සේගේ හඬ අසන දරුවන් වෙන්න අපට උපකාර කළ මැනව. ස්වාමිනී, ඔබ වහන්සේගේ ශුද්ධ වූ බලවත් හස්තයට අපි මේ වෙලාව ඔබට කැප කරමින් මේ පණිවිඩය අසන්නා වූ සහ මේ පණිවිඩය ගෙනෙන්නා වූ අපි සියලු දෙනා ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් ආමේන්. හොඳයි, අපි මතෙව් 6 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 18 වන පදයේ දක්වා දීර්ඝ කොටසක් අපි කොටස් කීපයක් හැටියට බලමින් සිටියේ. අපි ඒකේ පළවෙනි කොටස හැටියට අපි බැලුවා රහසින් දන් දීම පිළිබඳ කොටස. දන් දීම පළවෙනි කොටස. අපින් පසුව දෙවන කොටස හැටියට බැලුවා යාඥා කිරීම. දැන් අද දවසේත් අපි අවධානය යොමු කරන්නට යන්නේ යාඥා කිරීම සම්බන්ධව අවසාන අදියර හැටියටයි අපි බලන්නට යන්නේ. අපි දකිනවා මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 9 වන පදයේ සිට 15 වන පදයේ දක්වා කොටසේ ජේසුස් වහන්සේගේ ගෝලයන් උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා, ස්වාමිනී, අපට යාඥා කරන්න ඉගැන්වුව මැනව. ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට උගන්වනවා යාඥා කරන්නේ කෙසේද කියලා. 9 වන පදයේ කියනවා උන්වහන්සේ ගෝලයන්ට කතා කරලා කියනවා, "එයි නුඹලා මෙසේ යාඥා කරපල්ලා." දැන් ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට යාඥා කිරීමට යාඥා ආදර්ශයක් උන්වහන්සේ මෙතන දුන් බව අපිට පේනවා. මේ යාඥාව තව විදියකින් ඒ ආකාරයෙන්ම මේ යාඥාව කීම හෝ භාවිතා කිරීමත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක එසේ භාවිතා කරනවා විවිධ නිකායන්. ඒ වගේම මේක ආදර්ශ යාඥාවක් කොටගෙන මේ යාඥාව පදනම් කරගෙන යාඥා කිරීම තවත් කිතුණු අය කරගෙන යනවා. ඒක කිසිදු ප්‍රශ්නයක් නැහැ. කෙසේ හෝ වැදගත් වන්නේ යාඥා කිරීමයි. ඇයි යාඥා කරන්නේ? අපි පසුගිය සතියේ බැලුවා දෙවියන් වහන්සේ අපිව තබා තිබෙන්නේ උන්වහන්සේ සමග සම්බන්ධතාවයෙන් ජීවත් වෙන පිණිසයි. එයයි කිතුණු ජීවිතය කියන්නේ. ඉතින් කිතුණු ජීවිතය පවත්වාගෙන යාමේදී කිතුණු ජීවිතය රඳා පවතින්නේ මේ සම්බන්ධතාවය මතයි. මේ සම්බන්ධතාවය පැවැත්වීම තමා යාඥාව. මේ යාඥාව කියන එක තුල තමයි මේ සම්බන්ධතාවය ගොඩනගෙන්නට යන්නේ. අපි ඒක පහුගිය සතියේ කතා කළා. දැන් අපි බලමු අපි යාඥා කරන්නේ කෙසේද කියන එක පිළිබඳව දැන් අපි අවධානය යොමු කරන්නට යනවා. මේ ස්ථානයේ මේ කොටසේ 9 වන පදයේ සිට 15 වන පදයේ දක්වා තිබෙන මේ කොටසේ යාඥාව පිළිබඳ කරුණු කීපයක් අපි අවධානයට ගන්නට යනවා. පළවෙනි කරුණ තමයි අපි යාඥාවේ මුල් අවස්ථාවට අපි යමු. යාඥාව පටන් ගන්නවා මෙන්න මෙහෙම. කොහොමද පටන් ගන්නෙ? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. ජේසුස් වහන්සේ උගන්වනවා යාඥා කිරීමේදී අපි යාඥා කරන්නට අවශ්‍යයි ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේට. දැන් මොකක්ද අපගේ යාඥාවේ ආකල්පය සහ පදනම මුල් අවස්ථාව වන්නට ඕන? අපි යාඥා කරන්නේ ස්වර්ගීය පියාණන් වහන්සේටයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි යාඥා කරන්නේ දුර සිටින කෙනෙක්ට නොවේ. අපි යාඥා කරන්නේ අපට සමීපව සිටින, අපිට ලං වෙන්න පුළුවන්, අපට සමන් දෙන්න පුළුවන්, අපේ දුක සහ වේදනාව දැනෙන, හැඟෙන, ජීවමාන, නැවුම්කාර දෙවි පියාණන් වහන්සේටයි.
ඒ නිසා මෙතන කියනවා 9 වෙනි පදේ ආරම්භයේදීම අපි යාඥා කරන විට ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනී කියා උන්වහන්සේව අපට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මෙතන තිබෙන්නේ බැඳීමක්. එදා පිතෘත්වය මූලික කරගත් පවුලක් තමයි තිබුණේ. දැන් අදත් එසේ වුණත් අපි දන්නවා අපි ජීවත් වෙන සංස්කෘතිය සමාජ පරිසරය තුළ මව මුල් කරගන්නවා. පියාගේ නම චන්දහිමි නාම ලේඛනයේ ගෘහමූලිකය හැටියට තිබුණා. අපි අපේ හදවතේ අපි මව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒක අපේ සංස්කෘතිය තුළ සහ අපේ මේ පවුල් සංස්ථාව තුළ මූලික වෙලා තියෙන තත්ත්වයක්. ජුදෙව් සමාජය තුළ පිතෘත්වය මූලික වුණා. ඉතින් ඒ ආభాෂයට අනුව තමයි මෙතන කතා කරන්නේ. එතකොට අපිව දෙවියන් වහන්සේ මැවුම්කාර ජීවමාන දෙවියන් වහන්සේව අපිට අමතන්න පුළුවන් කියලා කියනවා පියාණන් වහන්සේ හැටියට. මෙතන තිබෙන්නේ පිය පුතු සම්බන්ධතාවය. අපි යාඥා කරන විට අපිට තිබෙන්නට අවශ්‍යයි අන්න එවැනි කල්පනාවක්. මම යාඥා කරන්නේ මගේ දුක, මගේ වේදනාව, මගේ හැඟීම, මගේ හදවත වටහා ගන්න පුළුවන්, මගේ හදවතින් ඒ දේ මට ළඟින් ගෙන යන්න පුළුවන් පියාණන් වහන්සේ කෙනෙක්ටයි මම යාඥා කරන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අපි යාඥා කරන විට අපි යාඥා කරන්නේ අපිට සමීපව සිටින දෙවියන් වහන්සේට, පියාණන් වහන්සේටයි. ඒ නිසා අපිට තිබෙනවා සම්බන්ධතාවයක් මේ යාඥාව තුළ දෙවියන් වහන්සේත් එක්ක. කෙනෙක් යාඥා කරන විට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී ලෙස මේ යාඥාව ඒ විදිහටම කිව්වා කියලා වැරදක් නැහැ. සහ මේ යාඥාව ආදර්ශ යාඥාවක් කොටගෙන මේ පදනම් තුළ තමා යාඥා කරනවා නම් ඒකෙත් කිසි වරදක් නැහැ. නමුත් අවශ්‍ය වෙන්නේ මම යාඥා කරන්නේ මට සමීපව සිටින, මට සවන් දෙන්න පුළුවන්, මාව වටහා ගන්න පුළුවන් සහ මට බලය දෙන්න පුළුවන් පියාණන් වහන්සේටයි මම යාඥා කරන්නේ. ඒ නිසා අපි යාඥා කරන විට පළමු අවස්ථාව තමයි අපි පියාණන් වහන්සේට යාඥා කරන්නේ. එතකොට කෙලින්ම මම උන්වහන්සේගේ දරුවෙක් බව මම තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා මම යාඥා කරන්නේ තවදුරටත් දුර සිටින නාඳුනන කෙනෙකුට නොවේ. මම යාඥා කරන්නේ මම උන්වහන්සේගේ දරුවෙක්, උන්වහන්සේ මගේ පියාණන් වහන්සේ, ඒ පියාණන් වහන්සේටයි මම යාඥා කරන්නට යන්නේ. ඒ නිසා දරුවෙකුට අයිතියක් තිබෙනවා තමාගේ පියා සමග සම්බන්ධ වන්නට. දරුවෙක්ට අයිතියක් තිබෙනවා පියාගේ උරුමය ලබා ගන්නට. ඒ නිසා අපි යාඥා කරන විට අපේ මූලික කල්පනාව වන්නට ඕන මම යාඥා කරන්නේ ස්වර්ගීක පියාණන් වහන්සේටයි. උන්වහන්සේ මැවුම්කාර දෙවියන් වහන්සේ. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ මගේ පියාණන් වහන්සේව සිටිනවා. මම උන්වහන්සේගේ දරුවෙක් ලෙස සිටිනවා. මෙන්න සම්බන්ධතාවය. මෙන්න යාඥාව තුළ මම තබාගත යුතු කල්පනාව, සම්බන්ධතාවය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අද බොහෝ වෙලාවට යාඥාවන් අපට හරි දුරයි. අපි කියන වචනත් හරි දුරයි. නමුත් ජේසුස් වහන්සේ මේ පෙන්වන ආදර්ශ යාඥාවේ, උන්වහන්සේ ගෝලයන්ට ඉගැන්වූ යාඥාවේ යාඥා කරන උන්වහන්සේගේ දරුවෙක් හැටියට අපි යාඥා කරන විට අපි තේරුම් ගන්නට ඕනේ දේ දෙවියන් වහන්සේ අපට සමීපව සිටින දෙවියන් වහන්සේ. එනිසා අපට පුළුවන්කමක් තිබෙනවා දරුවෙක් හැටියටම උන්වහන්සේ ළඟට ලං වෙන්න. නමුත් අද කනගාටුවට කාරණය, අද බොහෝ අයට දෙවියන් වහන්සේ හරි දුරයි. බොහෝ අයට දෙවියන් වහන්සේ තනියෙන් ළඟට ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් කෙනෙක් වෙලා නැහැ. බොහෝ අයගේ කල්පනාවේ තිබෙන්නේ දෙවියන් වහන්සේ කියන්නේ මට කෙලින් ගිහිල්ලා ඉල්ලන්න බැරි නිසා වක්‍ර ක්‍රම භාවිතා කරලා මං අනිත් අයගේ උපකාරය තුලින්, අනිත් අයගේ උදව්ව තුලින් තමයි මම දෙවියන් වහන්සේ ගාවට යන්නට ඕනේ කියලා හිතනවා. ඒක හරි කනගාටු තත්වයක්. ඔබ සිටින්නේ දෙවියන් වහන්සේගේ පුතෙක් හැටියටයි. ඔබ සිටින්නේ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියටයි. ඔබට නිත්‍ය අයිතියක් තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරු ලෙස කුරුසියේ ඔබ උදෙසා මැරුණු බව පිළිගත්තා නම්, ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්
පිය වූ දෙවියන් වහන්සේ සමග ඔබට සම්බන්ධ වීමට හැකි බව ඔබ සිතින් අදහගෙන ඔබ ඒක ප්‍රකාශ කරන කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් දේව වචනේ කියන ආකාරයට අන්න එවන් දරුවෙක්ව සිටින ඔබට අයිතියක් තිබෙනවා ඔබගේ ස්වර්ගීය පියාණන් වහන්සේ ළඟට කෙලින්ම ගමන් කරන්න උන්වහන්සේව කෙලින්ම ආමන්ත්‍රණය කරන්න ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒක ඔබගේ අයිතිය ඒක ඔබගේ ඔබට ලැබී තිබෙන වරප්‍රසාදය අද බොහෝ කිතුණුවන් පවා මේ වරප්‍රසාදයෙන් බැහැර වෙලා ඔවුන් ජීවිතේ ඔවුන්ගේ හදවත්වල තිබෙන වේදනාවන් ගැටලු ප්‍රශ්න අවශ්‍යතාවයන් ඔවුන් එක එක අයට බෙදලා දීලා තියෙනවා ඒ අය මගින් තමයි දෙවියන් වහන්සේ ගාවට ඒ තමන්ගේ වේදනාව රැගෙන යන්නේ ඒක හරි දුරස් භාවයක් පියාණන් වහන්සේ සමග නමුත් අපට අපගේ ස්වර්ගීය තාත්තත් එක්ක ළඟින් අපේ හදවත බෙදා ගන්න පුළුවන් පියාණන් වහන්සේ කෙනෙක් අපට සිටින්නේ. එනිසා ජේසුස් වහන්සේ අපට උගන්වනවා අපි යාඥා කරන කල ස්වර්ගීය වැඩ සිටින අපගේ පියාණනි ලෙස උන්වහන්සේව ආමන්ත්‍රණය කරන්න අපට පුළුවන්කම තිබෙනවා කියලා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මොකද්ද ඔබගේ වේදනාව මොකද්ද ඔබගේ ගැටලුව මොකද්ද ඔබ සිටින අමාරු තත්වය තව කෙනෙක් ඔබට අවශ්‍ය නැහැ. තව කෙනෙක් මගින් පියාණන් වහන්සේ ගාවට යන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබ ස්වාමීන් වහන්සේගේ දරුවෙක් බවට පත් වී සිටින්නේ නම් ඔබට අයිතියක් තිබෙනවා ඔබගේ ස්වර්ගීය පියාණන් වහන්සේව කෙලින්ම අමතන්න. උන්වහන්සේ ඔබට විපාක දෙන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඔබේ හදවතට සමීප වෙන ස්වාමීන් වහන්සේ. එයයි කිතුණු ජීවිතයේ සම්බන්ධතාවය. ඒක දෙවෙනි කරුණ අපිට පේනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඊළඟට කියනවා ඔබගේ නාමයට ගෞරව වේවා. දැන් අපිට කියනවා අපි තේරුම් ගන්නට අවශ්‍යයි උන්වහන්සේ අපේ පියාණන් වහන්සේ බව. අපි උන්වහන්සේ වෙතට යන කල අපි උන්වහන්සේට පමණක් කිමිව තිබෙන ගරුත්වය උන්වහන්සේට ලබා දෙන්නට අවශ්‍යයි. අපි දන්නවා දරුවෙක්ගෙන් පියෙකුට හිමි වෙන්න ඕන ගරුත්වය ඒක තවත් කෙනෙකුට උරුම කරගන්න බෑ. ඒක ලබා දෙන්න බෑ. ඒක අයිති ඒ පියාට. මවගේ ගෞරවය තව කෙනෙකුට පැහැර ගන්න බෑ. ඒ මවට ඒ ගරුත්වයේ හිමි. එලෙසම ඔබගේ මැවුම්කාර ඔබට ප්‍රේම කරන දෙවියන් වහන්සේට හිමි ගරුත්වය ඒක උන්වහන්සේට අයිති. ඒ නිසා අපට කියනවා ඔබ උන්වහන්සේට යාඥා කරන කල ඔබගේ නාමයට ගෞරව වේවා කියලා උන්වහන්සේට ගෞරවය දෙන්නට අවශ්‍යයි කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී. මනුෂ්‍යගේ নমස්කාරය ගෞරවය අයිති එකම මැවුම්කාර දෙවියන් වහන්සේ උන්වහන්සේ. අපි උන්වහන්සේගෙන් යමක් ඉල්ලන කල උන්වහන්සේ වෙතට යන කල ඒ බැඳීම අපි පවත්වාගෙන ජීවත් වෙන කල අපේ ජීවිතයේ නිරන්තරයෙන් දෙවියන් වහන්සේට හිමි ගෞරවය ප්‍රශංසාව අපි උන්වහන්සේටම ලබා දිය යුතුයි. මක් නිසාද? එය අයිති තැනන් වහන්සේ උන්වහන්සේ පමණක් නිසා. එනිසා මේ යාඥාවේ කියනවා ඔබගේ නාමයට ගෞරව වේවා. අපි දෙවියන් වහන්සේට හිමි ගෞරවය උන්වහන්සේට ලබා දෙන්නට අවශ්‍යයි. එනිසා ඔබගේ යාඥාව තුළ ප්‍රශංසාව නමස්කාරය ස්තුති දීම මේ දේවල් යාඥාවේ පදනමයි කියලා මම පළමු මුල් අවස්ථාවේ වචනේ බෙදා ගන්න අවස්ථාවේදී ඔබ සමග බෙදාගත්තා. ඒ නිසා ඔබේ යාඥාව තුළ දෙවියන් වහන්සේව වර්ණනා කිරීම ඒක සම්බන්ධතාවයේ එක්තරා හදවතින් පිපිලෙන දෙයක්. ඒ සම්බන්ධතාවය තුළ අපේ හදවත් තුළින් පැන නගින දෙයක් ගෞරවය ස්තුතිය පැසසුම ඒක රංගපාන දෙයක් නෙවෙයි. පසුගිය අවස්ථාවල බැලුවා වගේ ඒක අපේ හදවතින් දෙවියන් වහන්සේ වෙතට ගලාගෙන යන දෙයක්. ඒ නිසා මෙතන ජේසුස් වහන්සේ උගන්වනවා උන්වහන්සේගේ නාමයට ගෞරව වේවා කියන්නට අවශ්‍යයි. ඊළඟට තුන්වෙනි දේ තමයි ජේසුස් වහන්සේ කියනවා 10 වෙනි පදේ ඔබගේ රාජ්‍ය ඒවා කියන්නේ. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. ඔබගේ රාජ්‍ය දේව වචනේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන වචනේ අදහස් වෙන්නේ දෙවියන් වහන්සේගේ පාලනය. දැන් අපට ගන්න බෑ දෙවියන් වහන්සේගේ පාලනය අපට ගේන්න බෑ.
එනිසා ජේසුස් වහන්සේ කියනවා ඔබ යාඥා කරන්න දෙවියන් වහන්සේට උන්වහන්සේගේ පාලනයක් තියෙන්න අවශ්‍යයි කියලා. දැන් අපට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ පාලනයක්. අපි ජීවත් වෙන ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ වෙනත් පාලනයක් තුල. අපි වෙන පාලනයකට නතු වෙච්ච අය. ඒ පාලනයෙන් එළියට එන්න බැරුව පොරබදන අය. අපි සිටින්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් යක්ෂයාගේ රාජ්‍යයත් අතර පොරබැදීමක් තුලයි අපි ජීවත් වෙන්නේ. අපිට ඒක වෙනම දවසක කතා කරන්න පුළුවන්. නමුත් අපි ජීවත් වෙන මේ ලෝකයේ තුල යක්ෂයාගේ පාලනයකට අපි හැම කෙනෙක්ම හසු වෙලා සිටිනවා. ඒ පාලනයෙන් අපි හැම කෙනෙක්ම මෙහෙවනු ලබන අය. ඒ නිසා අපි ඒකේ සිරකරුවන්. අපිට නිදහස් වෙන්න බෑ. ඒ නිසා පොදුවේ මේ යාඥාව තුළ ජේසුස් වහන්සේ උගන්වනවා යාඥා කරන්න කියනවා අපට අවශ්‍යයි දෙවියන් වහන්සේගෙන් වූ පාලනයක් අපි ජීවත් වෙන මේ පොළොව තුළ. අපට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ මෙහෙවීමක්. අපිට එතනට ඇතුල් වෙන්න පුළුවන්කම තිබෙනවා. දෙවියන් වහන්සේගේ පාලනයට නතු වුණු දේව රාජ්‍යයේ පාලනයට නතු වුණු පවුලක් අපිට ගොඩනගන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම කියන්නට අවශ්‍යයි ජේසුනි මගේ පාපයට සමාව දෙන්න. ඔබයි එකම දෙවි පියාණන් වහන්සේ මගේ පාපයේ උදෙසා කුරුසියේ මරුණා වූ තනන් වහන්සේ ඔබයි. මගේ ජීවිතය තුළට ඔබ වහන්සේ පැමිණෙන්න. සම්බන්ධතාවය. අන්න එවිට ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අයිති ඒ රාජ්‍ය දරුවෙක් බවට පත් වෙන්නට යනවා. මතෙව් පොතේ විශේෂයෙන් ජේසුස් වහන්සේගේ රාජකීයත්වය ගැන කතා කරනවා. අපි ජීවත් වෙන මේ පොළොවේදීම අපට දෙවියන් වහන්සේගේ පාලනයක් තුළ ජීවත් වෙන්නට පුළුවන්. ඒක අපට ඉහළින් පැමිණෙන්නට අවශ්‍යයි පිළිතුරක් හැටියට දෙවියන් වහන්සේගෙන්. ඒක අපට ගේන්න බෑ. ඒක දෙවියන් වහන්සේම පිළිතුරක් හැටියට අපට දෙන්නට යනවා. අපි එතනට ඇතුල් වන්නට යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තම ගැලවුම්කරු හැටියට තමගේ ජීවිතේ අදහා ගැනීමෙන්. ඒ නැවත උත්පාදනය තුළින් තමයි ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පාලනයේ පුරවැසියෙක් බවට දරුවෙක් බවට ඔබ පත්වන්නට යන්නේ. එනිසා ඔබට ඒක ඉල්ලන්න පුළුවන්. එවිට ඔබ දෙවියන් වහන්සේගේ පාලනය තවත් මගේ පාලනය නෙවෙයි. තව කෙනෙකුගේ මෙහෙවීම තුල නෙවෙයි. ඔබ ජීවිතේ ජය ගන්න යන්නේ. යක්ෂයාගේ බලයෙන් ඔබ එළියට එන්න යන්නේ. ඔබව සිරකරුවෙක් හැටියට අල්ලගෙන තියෙන බොහෝ බැමි ඔබගේ ජීවිතේ නිදහස් වෙන්නට යන්නේ. ඒ ඔබේ පාලනය නිසා නෙවෙයි. ස්වර්ගීක දෙවිපියාණන් වහන්සේගේ පාලනය ඔබේ පවුල වෙත එන්නට අවශ්‍යයි. ඔබ මා ජීවත් වෙන දේශය වෙතට එන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මෙහෙවීම පාලනය මේ ලෝකයට අවශ්‍යයි. ඒකටම සම්බන්ධව 10 වෙනි පදයේ කියන ඔබගේ රාජ්‍යය ඒවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් එනම් ස්වර්ගයෙන් පොළොවෙත් ඔබ වහන්සේගේ පාලනය තියෙන්න අවශ්‍යයි. මේ පොළොවත් ඔබගේ පාලනයෙන් පිරුණු ස්ථානයක් වෙන්නට අවශ්‍යයි. ඒක තමයි කිතුණු අපේ බලාපොරොත්තුව. අපි ජීවත් වෙන්නේ පාපයට වැටුණු යක්ෂයාගේ ග්‍රහණයට හසු වුණු ලෝකයක් ඇතුලේ. අපි කොච්චර යහපත් වෙන්න උත්සාහ කළත් අපිට යහපත් වෙන්න බැරි ප්‍රශ්නයක් අපි තුල තියෙනවා. ධර්මිෂ්ඨ වෙන්න හැදුවට ධර්මිෂ්ඨ වෙන්න බැරි ගැටලුවක් අපේ අභ්‍යන්තරය තුල තිබෙනවා. කිතුණු අපි ඒට කියන්නේ පාපිෂ්ඨ භාවය තුලයි අපි උපදින්නේ. ඒ නිසා අපි කොච්චර යහපත් දේවල් පින් දේවල් කරන්නට හැදුවත් අපි තුල තිබෙනවා පාපිෂ්ඨ භාවයක්. ඒ පාපිෂ්ඨ භාවය නිසාම අපිව මේ ලෝකයේ තුල අපි වැද ගන්නවා. අපිට එළියට එන්න අමාරුයි. ඔබගේ රාජ්‍යේවා ඔබ වහන්සේගේ පාලනය තියෙන්න අවශ්‍යයි. අපේ ජීවිතවල අපේ පවුල් තුල උන්වහන්සේගේ පාලනය අපි තුල පැමිණෙන විට ස්වර්ගයෙන් පොළොවේ ඒ ආකාරයෙන්ම සිදු වෙන්නට යනවා. ඒකයි කිතුණු අපේ පැතුම සහ අවසාන බලාපොරොත්තුව. මේක තමයි අපේ යාඥාවේ මූලික පදනම. පියාණන් වහන්සේට අපි යාඥා කරන්නේ උන්වහන්සේගේ නාමයට ගෞරව දෙනවා. අපි උන්වහන්සේගේ පාලනය අපේක්ෂා කරන අය මේ පොළොව තුල. ඊළඟට 11 වෙනි පදයට යනකොට අපේ පෞද්ගලික ඉල්ලීම් තුන් ආකාරයකින් අපට දකින්න පුළුවන්. ඒක අපේ පෞද්ගලික ඉල්ලීම්. දැන් අපට පුළුවන් මේ පදනම තුල අපේ පෞද්ගලික ඉල්ලීම් උන්වහන්සේ වෙතට ගෙනියන්න. අපි මුලින් කතා කරපු පදනම තමයි කිතුණු අපේ බලාපොරොත්තු අවසාන සහ අපි ඉන්න ස්ථාවරය. පියාණන් වහන්සේ සහ පුත්‍රයෙක් හැටියට අපි
උන්වහන්සේ සමග සම්බන්ධතාවයේ ජීවිතයක්, කිතුණු ජීවිතය. උන්වහන්සේගේ පාලනය අපි අපේක්ෂා කරන අය ස්වර්ගයේ මේ ලෝකෙත් අපි පියාණන් වහන්සේගේ පාලනයට නතුණු සෙනගක් මේ පොළවේ තියෙන යක්ෂයාගේ ග්‍රහණයෙන් සහ පාලනයෙන් එළියට ඇවිල්ලා අපි දෙවියන් වහන්සේගේ පාලනයට ඉඩ දෙන ජීවිතයක්, පවුලක්, අනාගතයක් අපි ගොඩනගා ගන්න එක අපි කිතුණු බලාපොරොත්තුව. ඉන්පසු අපි බලන්නට යනවා මේ යාඥාව තුල කරුණු තුනක් පුද්ගලික යාඥා ඉල්ලීම් හැටියට සටහන් වෙලා තියෙනවා. 11 වෙනි පදය. පළවෙනි කරුණ මෙන්න මෙහෙම කියනවා. අපේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව. අපගේ දවස්පතා භෝජනය පෞද්ගලික ඉල්ලීමක්. මේක ශාරීරිකයි. එහෙනම් අපි යාඥා කරන දෙවියන් වහන්සේ වෙතට මගේ පෞද්ගලික ඉල්ලීම් මට ගෙනියන්න පුළුවන්. ඒ තරම් සම්බන්ධයක් අපට තියෙන්නට අවශ්‍යයි. මෙතන කියන අපේ දවස්පතා භෝජනය මගේ ශාරීරික අවශ්‍යතාවයන් මට දෙන්න. මගේ තාත්තා ගාවට මට යන්න පුළුවන් මගේ ඉල්ලීම අරගෙන. මම දුරස් නම් මගේ තාත්තගෙන් මගේ තාත්තගෙන් ඉවතට ගිහිල්ලා නම් තියෙන්නේ මට අමාරුයි මගේ තාත්තා ගාවට කෙලින් යන්න. එතකොට නේද මට වෙන කෙනෙක් ඕන කරන්නේ මගේ තාත්තා ගාවට යන්න. නමුත් මගේ තාත්තා එහෙම හිතලා නැහැ මම ගැන. මගේ ස්වර්ගීය පියාණන් වහන්සේ මං ගැන සිතා සිටින්නේ ඔබ මගේ දරුවෙක්. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ ආකාරයි. ඔබ මම වෙනස් වුණාට ඔබ මම දරුවේ ඔබගේ මගේ දරුකම නැති වෙලා නැහැ. ඒ නිසා ඔබට මට අනන්‍යතාවයක් තිබෙනවා. දරුවෙක් හැටියට පියාණන් වහන්සේව අමතන්න. මගේ දෛනික අවශ්‍යතාවයන් කියන්න. ස්වාමිනී මට සපයන්න. මට උදව් කරන්න මේ වෙලාවේ. ඉතින් අපි උත්තර ලබන්නේ කොහොමද? අපි එහෙම පියදරු සම්බන්ධතාවයක් ගැන කල්පනා නොකර දෙවියන් වහන්සේගේ පාලනයක් ගැන කල්පනා නොකර අපි කොහොමද යාඥා කරන්නේ? අපි කොහොමද පිළිතුරු ලබන්නේ? ඒ නිසා අපිට මෙතන කියනවා අපේ දවස්පතා භෝජනය, අපේ දෛනික අවශ්‍යතාවයන් අපිට දෙවියන් වහන්සේ ගාවට ගෙනියන්න පුළුවන්. ප්‍රේමවන්ත වන්දිය. මිනිස්සෙක් අපිට උපකාර කරන්නේ නැතිකොට අපිට ඔබට මට පුළුවන්කමක් තිබෙනවා. විශ්වය මවපු අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා කියන්න පියාණනි මට සපයන්න. මට උපකාර කරන්න. මේ සියල්ල මැව් තැනන් වහන්සේ ඔබ මම ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. උන්වහන්සේ රහසින් දකින පියාණන් වහන්සේ ඔබට උත්තර දෙන්නට යනවා. ඔබ දරුවෙක් බව, අනන්‍යතාවය ඇති දරුවෙක් බව ඔබ ඒත්තු ගන්න ඔබේ කල්පනාව තුළ. ඔබට පෙර තිබුණු අදහස් ඉවත දමන්න. දෙවියන් වහන්සේට තනියෙන් යාඥා කරලා ඉල්ලන්න බෑ. මට වෙන කවුරු හරි කෙනෙක් ඕන, මගේ රෝගයට නම් වෙන කෙනෙක් ඕන, මගේ අධ්‍යාපනයට වෙන කෙනෙක් ඉන්නවා, මගේ ගමන් බිමන් වලට තව කෙනෙක් ඉන්නවා, එයා මගින් තමයි මං ඉල්ලන්න ඕන. ඒ පූර්ව දැනගැනීම් වලින් අයින් වෙන්න. කෙලින්ම දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මොනවද කියන සත්‍ය වෙතට එන්න. ඒ සැබෑව ඔබ දැනගන්න විට ඔබ නිදහස් කරන්නට යනවා. ඔබ සැබෑ දරුවෙක් හැටියට පියාණන් වහන්සේගෙන් පිළිතුරු ලබන ආශිර්වාදලත් දරුවෙක් වන්නට යනවා. එනිසා ඔබගේ දෛනික දේ පියාණන් වහන්සේ ගාවට ගෙනියන්න පුළුවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී. තව කෙනෙකුට කියා ගන්න බැරි දේ ඔබගේ අවශ්‍යතාවය ඔබගේ පියාණන් වහන්සේ ගාවට ගෙනියන්න පුළුවන් දරුවෙක් ලෙස ඔබේ කල්පනාව ගොඩනගා ගන්න අවශ්‍යයි. දෙවැනි කරුණ තමයි පෞද්ගලික ඉල්ලීම් වල පළවෙනි කරුණ ශාරීරිකයි. අපේ දවස්පතා භෝජනය අද අපට දුන්න මැනව. දෙවැනි කරුණ 11 වෙනි පදයේමයි තිබෙන්නේ. ඒක මානසිකයි. ඒක අපේ ප්‍රාණයට සම්බන්ධ දෙයක්. ඒක මානසිකයි. කොහොමද එතන කියන්නේ? මෙන්න මෙහෙම කියනවා. අපගේ ණයකාරයන්ට අප කමා කරන්නක් මෙන් අපගේ ණය අපට කමා කළ මැනව. අපගේ ණයකාරයන්ට අපට වැරදි කළ අයට අපට වරදක් කරපු අය ඇතනම් ඒ අයට අපි කමා කරන්නක් මෙන් අපේ වැරදි වලටත් පියාණනි ඔබ වහන්සේ අපට සමාව දෙන්න. මේක අපේ මනස තුළ තිබෙන දෙයක්. දැන් අපි මේක පරිස්සමෙන් තේරුම් ගන්නට අවශ්‍යයි. අද බොහෝ වෙලාවට අපි මානසිකව පොරබදනවා අනිත් අයට සමාව දෙන්න බැරිව. අපි යාඥා කරනවා.
අපි පල්ලි යනවා. අපි හොඳ ධර්මිෂ්ඨ ක්‍රියා කරනවා මිනිස්සු ඉස්සරහා. ඉතින් මිනිස්සු අපිව දන්නවා අපි හොඳ මිනිස්සු කියලා. නමුත් ඔබේ මගේ ජීවිතේ තිබෙනවද තවත් කෙනෙකුට සමාව දෙන්න බැරි පොරබැදීමක් ජීවිතය ඇතුලේ? ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබ සිරකරුවෙක්. තවත් අයගේ ජීවිතේ තවත් අයෙකුගේ ප්‍රශ්නයක් නිසා ඔබගේම ජීවිතේ ඔබ හිරකරුවෙක් බවට පත් වෙනවා. ඔබට නිදහසක් නැහැ. ඔබට එළියට එන්න බෑ. ඔබ වේදනාව විඳිනවා. ඔබගේ ජීවිතේ හිරිවැටිලා තිබෙනවා සමහර දේවල්. ඔබ දන්නවද? ස්වල්ප කාලයක් තුල ඔබට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තිබෙනවා සමාව දීමෙන්. අද බොහෝ වෙලාවට එකම පවුලේ සමාව දෙන්න බැරුව, ස්වාමි පුරුෂයා භාර්යාව එකිනෙකාට සමාව දෙන්න බැරුව අතීතය තුල සිරකරුවන් බවට පත් වෙලා සිටිනවා. ඔවුන් අතීතයේ ජීවත් වෙනවා. ඔවුන්ට වර්තමානයක් නැහැ. අනාගතයකට උන්ට ගමනක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා පෞල් ජීවිත දෙදරනවා. පියදරු සම්බන්ධතා නැති වෙනවා. එකම කිතුණු ස්වභාවයේ පවා බෙදීම් තිබෙනවා. හේතුව අපිට සමාව දෙන්න බැරි පොරබැදීම් අපේ ජීවිතේ තිබෙන්නට යනවා. අපිට මේකට තිබෙන හොඳම ආදර්ශය තමයි ජේසුස් වහන්සේ. අපිට මේ ගැන කතා කරන වෙනම දවසක් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අපේ නායකයන්ට, අපට වරද කරපු අයට අපි සමාව දීම අපේ නිදහස් වීමේ මූලික පියවරයි. හද වැඩි දෙනෙක් සභාවන් වල පවා කනගාටුවට කාරණය මානසික රෝගී තත්ත්වයන් වල සලකුණු අපේ ජීවිතවල තියෙනවා. අපි හැසිරෙන විදියට, අපි හැසිරෙන විදිය, සභාවන් වල පවා අපි ජීවත් වෙන ආකාරයෙන්, අපි කරන සමහර දේවල් වල පවා අපේ ජීවිතේ අපිට සලකුණු ලෙස දකින්න පුළුවන් අපි මානසික රෝගී තත්ත්වයන් වලින් පීඩා විඳිනවා. අද බොහෝ වෙලාවට ක්‍රිස්තියානි සභාවන් වල ශාරීරික රෝගී තත්ත්වයන් වලට වඩා මා දකිනවා මානසික රෝගී තත්ත්වයන් වලින් පීඩා විඳින අය වැඩි කියලා. ලෝකෙම මේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අපිට නිදහස් මනසක්, අපිට නිදහස් ජීවිතයක් ගත කරන්නට නම් සමාව දීම අත්‍යවශ්‍යයි. ජේසුස් වහන්සේ මේ ආඥාව කියනවා අපි නායකයන්ට අප කමා කරන්නක් මෙන්, අපට වරද කළ අයට අප සමාව දෙන්නක් මෙන් අපේ වරදත් අපට කමා කරන්න. අපට දෙවියන් වහන්සේගේ දිව්‍යමය කමාව ලැබෙන්නට යන්නේ අපිද සමාව දෙන විටයි. සමාව දීමෙන් නිදහස් වන්නේ පළමුව ඔබමයි. ඔබ යමෙකුට සමාව දෙන විට ඔබමයි නිදහස් වන්නට යන්නේ. සමාව ලබා ගන්න කෙනා පළමුව නිදහස් වන්නේ. සමාව දෙන්න මුල් පියවර තබන ඔබයි නිදහස් වෙන්නට යන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා එවිට ස්වර්ගික පියාණන් වහන්සේ ඔබ නිදහස් කරන්න සූදානම්. එනිසා දිවනි ඉල්ලීම මානසිකයි. එනිසා ඔබේ හදවතේ එවන් තුවාල, එවන් වේදනාවන් එක්ක සමාව දෙන්න බැරිව තිත්තකමක් ඇති වෙලා, ඒක වෛරයක් බවට පත් වෙලා, ඒව තද කරගෙන ඔබ ජීවත් වෙනවා. ඔබගේ පවුල තුල ඔබ ජීවත් වෙනවා. හැබැයි මිනිස්සුන්ට පේන්න ඔබ ජීවත් වෙනවා. හැබැයි ඔබගේ ඇතුලේ ඔබ තද කරගත්, සිර කරගත් ඒ දේවල් වල සිරකරුවෙක් බවට ඔබ පත් වෙලා නම් ඔබට සවන් දෙන්න පුළුවන් ප්‍රේමණීය දෙවි පියාණන් වහන්සේ කෙනෙක් සිටිනවා. උන්වහන්සේව අමතන්න දරුවෙක් හැටියට. එවිට උන්වහන්සේ ඔබව මානසිකව නිදහස් කරන්නට යනවා. ඔබ ඉන්න ඒ බැඳීමෙන්. තුන්වෙනි කරුණටයි අපි එන්නට යන්නේ. තුන්වෙනි කරුණ ආත්මිකයි. කොහොමද තුන්වෙනි කරුණ කියන්නේ? තුන්වෙනි කරුණ තියෙන්නේ 13 වෙනි පදේ. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප ගැලෙව්ව මැනව. පරීක්ෂාවට නොපමුණුවා අපිව නපුරාගෙන් අපිව ගලවන්න. මේක ආත්මික කාරණයක්. යක්ෂයාගේ බලපෑම් වලින් මිනිස්යන්ගේ ජීවිත අද වැසී තිබෙන්න පුළුවන්. යක්ෂයා අපිව පීඩාවට ලක් කරනවා, යක්ෂයා අපිව අල්ලගෙන ඉන්නවා, අපිට එළියට එන්න දෙන්නේ නැහැ සමහරක් දේවල් වලින්. එනිසා දෛනිකව අපේ ජීවිතේ අපි ආඥාවේ දෙන්න අවශ්‍යයි කියලා කියනවා. ස්වාමිනී, යක්ෂයාගෙන් අපිව ආරක්ෂා කරන්න. උගේ බලපෑම් වලින් අපිව නිදහස් කරන්න. සමහර මිනිසුන්ගේ ප්‍රශ්න මානසිකයි, සමහර අයගේ ප්‍රශ්න ආත්මිකයි. මේක වෙන් කරගන්න අවශ්‍යයි. අද කිතුණුවන් වෙන් කරගන්න අවශ්‍යයි. සමහර වෙලාවට කිතුණුවන්ට මේ දෙකම පැටලෙන්න පුළුවන්.
සමහර මිනිස්සුන්ගේ ප්‍රශ්න මානසිකයි. ඒ අයගේ ප්‍රශ්නවල ගැඹුරේ තිබෙන්නේ මානසික ගැටලුවක් යම් කිසි අවස්ථාවක සිදුවෙච්ච. කුඩා කාලේ ඉඳලා සිදුවෙච්ච යම් දෙයක් වෙන්නට පුළුවන්. එසේත් නැතිනම් අතීතයේ යම් කිසි අවස්ථාවක ඇති වුණු යම් කිසි කම්පනයක් වන්නට පුළුවන්. ඒ දේවල් නිසා මානසික පීඩා විඳිනවා. ඉතින් ඔවුන් පල්ලිවලට ඇවිල්ලා ඒක සම්පූර්ණ කරගන්න උත්සාහ දරනවා. නමුත් ඔවුන් නිදහස් වෙන්නේ නැහැ. ඔවුන්ගේ අර අභ්‍යන්තර ගැටලුව නිදහස් වෙන තුරු එහෙම ප්‍රශ්න වෙනම තියෙනවා. ඒ හැම එකක්ම අපට ආත්මික ගොඩට දාන්න බෑ. ඒ වගේම සමහර ප්‍රශ්න තිබෙනවා. ඒවා මානසික නොවේ. ඒවා කෙලින්ම අසුද්ධ යක්ෂ ආත්ම බලපෑම් තුලින් මනුෂ්‍යගේ ජීවිතය වසාගෙන තිබෙනවා. ඒ බලපෑම නිසා මිනිස්සු ජීවිත විනාශ වෙමින් සිටිනවා. දැන් මෙතන කියනවා තුන්වෙනි කොටසේ නපුරාගෙන් අපව ආරක්ෂා කරන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබ මොන යම් කිසි විදිය හෝ යක්ෂ බලපෑමකින් ඔබ පීඩා විඳිනවා නම්, මොන විදියකින් හෝ ඔබගේ පෞල් ජීවිතය ගෙනියන්න නොදී, ඔබගේ අනාගත ඉස්සරහට යන්න නොදී, ඔබට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිතයකට ඇතුල් වෙන්න නොදී, ඔබ යක්ෂයා අල්ලගෙන ඔබ විනාශ කරන්න හදනවා නම් ජොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 10 කියන ආකාරයට සොරායින්නේ සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්න. එනිසා ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඔබේ යාඥාව තුළ අන්තර්ගත වෙන තුන්වෙනි අවසාන කරුණ, ආත්මික කරුණ, ඒ තමයි නපුරාගෙන් අපව ආරක්ෂා කළ මැනව. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අන්න එවන් අපට පෞද්ගලික මට්ටමින් පිළිතුරු දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ කෙනෙකුටයි අපි යාඥා කරන්නේ. එනිසා අපි යාඥා කරන හැම අවස්ථාවක අපේ අවධානය තිබෙන්නට අවශ්‍යයි. අනිත් අය බලන නිසා අපි යාඥා කරනවා නෙමෙයි. අනිත් අයට පේන්න යාඥා කරනවා නෙමෙයි. මම ගොඩක් දේවල් කියන නිසා දෙවියන් වහන්සේ මගේ හඬ අසනවා නෙමෙයි. මගේ සම්බන්ධතාවය නිසා උන්වහන්සේ මගේ හඬ අසනවා. මගේ සම්බන්ධතාවය කොයි ආකාරද? මේ යාඥාව තුල අන්තර්ගතයි. පියදරු සම්බන්ධතාවයයි. ඒ නිසා පියාණනි කියා අමතන්න. කිතුණු අපේ බලාපොරොත්තුව මේ ලෝකේ ඔබගේ රාජ්‍ය, ඔබගේ පාලනය තියෙන්නට අවශ්‍යයි. අපේ බලාපොරොත්තුව ඒකයි. ස්වර්ගෙමේ පොළවේ දෙවියන් වහන්සේගේ පාලනය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, ඒ පදනම් කරගෙන අපිට ඉල්ලන්න පුළුවන් තුන් ආකාරයකින්. පළවෙනි දේ ශාරීරිකයි, දවස්පතා භෝජනය. දෙවැනි දේ මානසිකයි, අපේ වැරදි වලට අපි කමා කරන්නක් මෙන් අපේ වැරදි ඔබ වහන්සේ අපට කමා කරන්න. තුන්වෙනි කරුණ ආත්මිකයි. තුන්වෙනි කරුණ නපුරාගේ අන්ධකාර බලයෙන් අපි ඔබ වහන්සේ නිදහස් කරන්න. අද මේ දවසේ මේ පණිවිඩය අසන ඔබ යම් කිසි විදිහේ පෞද්ගලික දුරස් භාවයකින් නම් ඔබ කිතුණුවක් හැටියට ජීවත් වෙන්නේ, ඔබ එක් කල්පනාවකට එන්න අවශ්‍යයි. ඔබ උන්වහන්සේගේ දරුවෙක් වෙන්නට අවශ්‍යයි. ඔබ ඒ දරුකම තුල සිටගෙන තමයි ඔබ උන්වහන්සේව අමතන්නට අවශ්‍යයි. හදවතින් හදවතකට කතා කිරීම දෙවියන් වහන්සේ සමග. දැන් ඔබේ ගැටලුව මානසිකයි නම්, ශාරීරිකයි නම් ඔබේ ගැටලුව, ඔබට මේ ගැටලුව අරගෙන යන්න පුළුවන් දෙවියන් වහන්සේ ගාවට. ඔබ අරන් ගිහින් කියන ස්වාමිනී, ඔබයි මගේ ස්වර්ගික පියාණන් වහන්සේ, මාව නිදහස් කරන්න. මම පීඩා විඳින මේ යක්ෂයාගේ බලයෙන් මාව ඔබ වහන්සේ නිදහස් කරන්න. මට ජය දෙන්න පුළුවන් තැනන් වහන්සේ ඔබයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අපි මෙලෙස හදවතකින් හදවතකට ස්වර්ගීක පියාණන් වහන්සේට උන්වහන්සේගේ පුතෙක් හැටියට යාඥා කරන්නේ නම් සැබවින්ම ඔබත් මමත් පිළිතුරු ලබනවා ඒකාන්තයි. අපි යාඥා කරමු ස්වාමින් වහන්සේට අපගේ ජීවිත බාර කරලා. ආදරණීය දෙවි පියාණනි, මම ඔබගේ පුතෙක් හැටියට ඔබ වහන්සේ ළඟට එනවා. ස්වාමිනී, අපි එකිනෙක කෙනාගේ දෛනික ජීවිතේ හැම ගැටලුවක් ඔබ වහන්සේ දකිනවා. ස්වාමිනී, අපිට වෙන කෙනෙක් නැහැ කියන්න. නමුත් අපි දන්නවා අපේ හඬ අසන, අපේ දුක දැනෙන දෙවියන් වහන්සේ ඔබයි කියලා ස්වාමිනී. ඒ නිසා අපේ හදවත විවෘත කරලා අපේ අවශ්‍යතාවයන්, අපේ මානසික වේදනාවන් පොරබැදී අපි ඔබ වහන්සේ ගාවට ගේනවා. ස්වාමිනී, අපට ඔබ වහන්සේ පිළිතුරු දුන මැනව, අපිව නිදහස් කළ මැනව. ස්වාමිනී, තවදුරටත් යාඥාවෙන් ඔබ සමග සම්බන්ධ වෙන්න පුළුවන් ඔබගේ දරුවෙක් වන්නට අපි සියලු දෙනාට උපකාර කළ මැනව. ස්වාමිනී, ඔබ වහන්සේගේ දිව්‍යමය
බලවත් හස්තයට අපි සියලු දෙනා බාර වෙමින් අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත සුද්ධ වූ නාමයෙන්ය. ආමේන්.